සරණයි පින්වත් ඔබ හැමදෙනාටම බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත සංවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ බෞද්ධ රූපවාහිනී කළුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සිට පටිගත කරමින් ඔබ වෙත සංවේදනය කරන මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් ධම් සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය හැඩිකල්ලේ චන්ද්‍රාලෝක ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදුනාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙනවා හොරණ පරගස්තොට පදිංචි දයානන්ද අල්විස් පියාණන්, චන්ද්‍රා ගමගේ මෑණියන්, කැනඩාවේ පදිංචි චන්දී අල්විස් සොයුරිය, චමිලා අල්විස් සොයුරිය ප්‍රදාන පවුලේ පින්වත් ඥාති හිත මිත්‍රාදීන් එකමුතු වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒව මේ තං ගහපති ඒව මේ තං ගහපති පිය ජාතිකාහි ගහපති සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා පියප්ප භවිකාති. බුද්ධිමත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ වෙලාවේදී හොරණ පරගස්තොට පදිංචි දයානන්ද අල්විස් මහත්මාණන්, එවැගේම චන්ද්‍රා ගමගේ මහත්මිය, එවැගේම කැනඩාවේ පදිංචි චන්දි අල්විස් සොහොයුරිය, චමිලා අල්විස් සොහොයුරිය ප්‍රධාන කොට ඇති පින්වත් පවුලේ ඥාතිවරු හිතයිශී හැමදෙනාම එකට ඒක රාශී වෙලා සිද්ධ කරන ඊටාම වටිනා උතුම් පින්කමක් මේ වෙලාවේදී ඔබ මේ සිද්ධ කරන්නේ. ධර්ම දානමය පින්කම. ධර්ම දානය, ධර්මය පූජා කිරීම, ධර්ම ශ්‍රවණයට ඉඩ සැලැස්වීම. බුදුන් වහන්සේගේ දේශනාව තුළ සියලුම දීමනාවන් අතර අපි පරිත්‍යාග කරන දේවල්, අපි පූජා කරන දේවල් බොහොමයක් තියෙනවනේ. ඒ තියෙන පූජා කරන පරිත්‍යාග කරන දේවල් වලින් හරිම උතුම්, හරිම වටින, ඊටාම ශ්‍රේෂ්ඨ පූජාවක් විදිහට බුදුන් වහන්සේ මේ ධර්ම දාණය සලකනවා, ධර්ම දාණයට තැන දෙනවා. ඒක සමහර වෙලාවට ඔබ ඒකට හේතුව මොකක්ද කියලා නොදන්නවා ඇති සමහර විට. අනෙක් දේවල් දෙනකොට අපි දන්නවා මේ දේවල් දෙන්න හේතුව මොකක්ද කියලා. පින්වතුන්, සමහර වෙලාවට කුඩයක් පූජා කිරීමේ ආනිසංස ගැන ටිකක් අහන්නකෝ. කුඩයක් ශ්‍රද්ධාසිතින් යුක්තව, කුඩයක් හෙවණක් ශ්‍රද්ධාසිතින් යුක්තව, ඒ කියන්නේ ටකරන් තහඩු කීපයක් දාලා පොඩි ගේ කෑල්ලක් උනත් එහෙම තමයි. ශ්‍රද්ධාසිතින් යුක්තව හදලා පූජා කළොතින් එහෙම ඒකට ලැබෙන පින අපි දන්නවා. ශ්‍රද්ධාසිතින් නිවසක් ඉන්න තැනක් කුඩයක් පූජා කළොතින් ඒක ලැබෙන ආනිසංස ශක්තිය ආහාර නෙවෙයි. අපි කියන්නේ නෑ කුඩයක් පූජා කළාට ආහාර ලැබෙනවා කියලා අපි කියන්නේ නෑ. ඒ වගේම තමයි ඒකේ ලැබෙන ආනිසංස ශක්තිය කීර්තියක් නෙවෙයි.
අපි කියන්නේ නැහැ කුඩයක් පූජා කළා කීර්තිය ලැබෙනවා කියලා. ඒ දේවල් අප්‍රකටව Tamanට ලැබුණත් පින්කම ඔස්සේ අපි කුඩයක් පූජා කිරීමෙන් ඉන්න තැනක් හදලා පූජා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඊළඟ ජීවිතයට සසර ඊළඟ උත්පත්ති වෙන තැන්වලදී අපිට අඩුපාඩුවක් නැති ඉන්න හිටින්න තැනක් ලැබෙන්න. අපේ බලාපොරොත්තු අපේ ප්‍රාර්ථනාව ඒක. අපි බුදුහාමුදුරන්ට හවසට ගිලම්පස ටිකක් හදලා පූජා කරමු. ඒ කියන්නේ රණවරා ටිකක්, බෙලිමල් ටිකක්, පොල්පලා වතුර ටිකක් තම්බලා යම්කිසි කෙනෙක් එහෙම පූජා කරන උදවියේ ඉන්නවා. බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සම්පූර්ණයෙන්ම ජීවත් වෙන මිනිස්සෙකුට දෙනවා වගේ ඊටත් වඩා මහා ගෞරවයකින් යම් කෙනෙක් පූජා කරනවා කියලා හිතන්න. ඒ පූජාවට අපි පරිසරය හදාගන්න විදිහට තමයි පින්වතුනි ඒක පින කුසලය වැඩි වෙන්නේ, පින කුසලය උපදින්නේ. සමහර අය ගොඩක් වෙලාවට හිතනවන්නේ මේ අෂ්ටපාන අරගෙන ගිහිල්ලා පන්සලේ පූජා කරනවනේ අපි දැකලා තියෙනවනේ. ඒ වුණාට පින්වතුනි ගොඩක් වෙලාවෙදී අපි දකිනවා ඒ අය බුදු කෙනෙකුට වළඳන්න සුදුසු විදිහකට නම් ඒ පූජා කරනවා දැකලා නැහැ. බුදු කෙනෙකුට වළඳන්න සුදුසු වෙන විදිහකට පූජා කරනවා අපි දකිනවා ගොඩක් අඩුයි. මිනිස්සු අහලා තියෙනවා චතුමදුර පූජාවේ ආනිසංස. එහෙත් අපි දකින්නේ නැහැ සවස් කාලේ ගිලම්පස පූජාව තියෙන වෙලාවදී අර පොඩි ලන්ෂීට් කොල කෑල්ලක් ඉරලා පොඩි කෑල්ලකට කන් හැන්දෙන් එකක් විතර නේද? හොඳට බලන්න ගිහිල්ලා. මට වඩා ඔබට දකින්න බලන්න හම්බ වේවි. කන් හැන්දෙන් එකක් විතර දාලා පූජා කරලා මම හිතන්නේ නේ අපි බලාපොරොත්තු වන පින කුසලය උපදින්න තරමට හිත ප්‍රසාරණය වෙනවා කියලා. හිත ප්‍රසාරණය වෙනකොට හිත දිගෑරෙනකොට තමයි පින්වතුනි පින කුසලය උපරිමයට උපදින්නේ ජනිත වෙන්නේ. හිත දිගෑරෙනකොට. ඒ නිසා හවසට ගිලම්පස ටිකක් පූජා කරනකොට බුදුහාමුදුරුවන්ට හැම වෙලේදීම හිතාගන්න සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා වැඩි ගෞරවයකින් වැඩි ආදරයකින් මේ පූජාව කරන්න ඕන. හොඳ කැපවීමකින් ඒක කරන්න ඕන. අම්මලා තාත්තලා ගෙවල් වල පන්සලටම යන්න ඕන කියලා කියන්නේ නැහැ. නමුත් බෙලිමල් ටිකක් රණවලා ටිකක් වේලලා කරලා හදාගන්න ගෙදර. හදාගෙන ඒවා දවසක් කර දවසක් හරි සතියකට දවසක් හරි බුදුරජාණන් වහන්සේට ගිලම්පස ටිකක් පූජා කරන්න හවසට පින් සිද්ධ වෙන දේවල්. සතියේ හැමදාම ඕනේ නැහැ. ඔය සමහර වෙලාවට දන්නවා වැඩි අය කියනවා උදේට දානේ තිබ්බොත් එහෙම දිගටම තියන්න ඕන ආයි කඩ කරන්න බෑ. එහෙම කොහේවත් ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට දානේ පූජා කළ එකම මිනිසයා මුළු 45 වසරක බුද්ධ ජීවිතය පුරාවටම උදේ දවල් දානේ දුන්නේ නැහැ. ඔබට ඉඩකඩ තියෙන්නේ ඔබට වෙලාව තියෙන්නේ සතියේ ඉරිදා දවස නම්. ඉරිදා දවසට හාල් මිටක් වැඩිපුර රයිස් කුකර් එකකට දාන්න. ඔබ අනුභව කරන්නේ ඔබ එදාට උදේට කන්න හදාගන්නේ ලූණු ගෙඩියක් තෙල් පරාදු කරලා නම් කමක් නැහැ. වැඩිපුර ටිකක් බුදුහාමුදුරුවන්ටත් එක්කත් වෙන් කරන්න. ඒ කරලා සතියකට දවසක් හොඳට බුද්ධ පූජාව තියන්න. මතක තියාගන්න. ඒ බුද්ධ පූජාව තියනකොට පීරිසියුඩ නම් බුද්ධ පූජාව තියන්න එපා. පීරිසියුඩ බුද්ධ පූජාව තියන්න එපා. ඇයි අපි අනිත් හැම දෙයකටම අවශ්‍ය කරන විදියට හැමදේම හදාගන්නව නම් ඇයි අපිට gedara බුද්ධ පූජාව තියන්න හරියට අවශ්‍ය ටික හදාගන්න බැරි නේද? අපි අලුත් අවුරුද්දට අප්‍රේල් මාසෙට ගිහිල්ලා අපේ ඇඟට හරියන්න, හිතට හරියන්න, පාටට හරියන්න ගැළපෙනම විදිහට අපි මුළු දවසම තෝරලා ඇඳුමක් අරගෙන එන්න අපි දවසක් කැප කරනවා. ඒ අපිට ගැළපෙනම විදිය තෝරගන්න. අපි හැම වෙලාවෙදිම අපේක්ෂා කරනවා අපිට ගැළපෙනම විදිය, අපිට හොඳම විදිය, අපිට හරියනම විදිය අපි හැම වෙලේම අපේක්ෂා කරනවා. තථාගතයන්න් වහන්සේටත් එහෙම වෙන්න ඕන. තථාගතයන්න් වහන්සේටත් ගැළපෙනම විදිහ හොඳම විදිහට අපි ඒ දේ කරන්න ඕන. සමහර විට ඔබ මෙතෙක් නොදැනුවත්ව අපි අර කලින් කතා කළ විදිහට පොඩියට කන් හැන්දට චතුමදුර ටිකකුත් ඔය බීම බෝතල් වල දාගෙන ගිහිල්ලා අෂ්ටපාන ටිකකුත් සමහර වෙලාවට පොඩි කෝප්පවල තියෙනවා. ඒතර ප්ලාස්ටික් කෝප්ප තියෙනවනේ කඩවල චූටි කෝප්ප. ඒින් එහෙක තියලා පූජා කරනවා ඇති. නමුත් මම හිතනවා අපි ඊට වඩා ටිකක් වෙනස් වෙනවා නම් අෂ්ටපානම එකවර පූජා කරන්න ඕනේ. ඒක ජීවිතේ එකවරක් දෙවරක් හරියට කරන්න පූජාව. ඒ ඇති. ජීවිතේ එකවරක් දෙවරක් හොඳ ශ්‍රද්ධාවෙන් මතක හිටින පින්කමක් විදිහට අෂ්ටපාන පූජාව කරන්න. වරක් හෝ දෙවරක්. gedara මතක ඇතුව වෙන් කරගන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේට වෙනම ගිලම්පස තියන්නත් සිසිල් පැන් තියන්නත් කෝප්ප දෙකක් වෙන් කරගන්න. ඒක වරදක් වෙන්නේ නෑ.
හාමුදුරු නමක් ගෙදරට වැඩියහම දාන වෙලාවට දාන පූජා කරන්න කලින් පැන් පූජා කරන කෝප්ප තියෙනවනේ. ඒ වගේ කෝප්ප දෙකක් හෝ එහෙම නැත්නම් ඊට වඩා වෙනස් වීදුරු දෙකක් හෝ සාමාන්‍ය මිනිස්සෙකුට අපි දෙන හොඳම විදිහට වීදුරු දෙකක් වෙන් කළා තියන්න ඒක ගෙදර පරිහරණයට ගන්න එපා. ඒක බුදුහාමුදුරන්ට. පුළුවන් හැම දවසකම හවසට කහට ටිකක් වුණත් කමක් නැහැ. සීනි ටිකක් දාලා දිය කරලා බුදුන් වහන්සේට හවසට පූජා කරන්න. ඒක අපිට තියෙන විදිහ, අපිට පුළුවන් විදිහ, අපිට මේ වෙලාවේ ඉඩ තියෙන විදිහ පූජා කරන්න. සිසිල් පැන් එකක් හවසට පූජා කරන්න. ඒ පූජා කරද්දි හොඳට හිතන්න මේ ජීවමාන බුදුහාමුදුරුවන්ටයි මම මේ පූජාව කරන්න කියලා. ටීවී එක දාගෙන, රේඩියෝ එක දාගෙන සින්දු අහහ නටනට පහම් පත්තු කරලා බුදුන් වැන්දට පින් සිද්ධ වෙනවා අඩුයි. මිනිස්සු නොදනුවත් දෝ මන්දා කරනවා එහෙම ඒ වුණාට එහෙම පින් සිද්ධ වෙන්න හිත කොහොමද ප්‍රසාරණය වෙන්නේ? යකඩ කෑල්ලක් අපිට ඕන විදිහට පිහියක් විදිහට මුවහත් කරගන්න, කිනිස්සක් විදිහට මුවහත් කරගන්න, කඩුවක් විදිහට, කැත්තක් විදිහට, පොරෝතලයක් විදිහට යකඩ තලයක් හදාගන්න. ඒක කම්මලට ගෙනහිල්ලා ගින්නේ කොච්චර රත් කරන්න ඕනේද? හිතත් ඒ වගේ. හිතත් ඒ වගේ. පිනට දහමට නැඹුරු වෙන්න මේ හිත හරියට රත් කරන්නට ඕන. රත් කරන්නට ඕන මොන වගේන්වත් නෙවෙයි. දැනුම් තේරුම් කන් වලින් ධර්ම ශ්‍රවණය කරන්නේ මේ හිත රත් කරනවා. මේ හිත ප්‍රසාරණය කරනවා. මේ හිත දිගාරිනවා. ඔබ බලන්න අපි කතා කරද්දි, අපි මෙහෙම ඉඳිද්දි වෙනද ගෙදර ඉන්නවට වඩා ගොඩක් වෙනස් අද මේ තැම්පත් බව. වෙනද ගෙදර වැඩ කරනවට වඩා ගෙදරදී ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවට වඩා ගොඩක් වෙනස් අද මේ තැම්පත් බව. ඒ මේ හැම පැත්තෙම කැමරා තියෙන නිසා නෙවෙයි. ඔබ පන්සලේ පොයේ දවසට ගියත් ওই විදිහටම තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඔබ බලන්න එහෙම ධර්ම ශ්‍රවණය කරනකොට ඔබේ හිත හාත්පස පුරාවට පැතිරලා යන අමුතු විදිහේ චේතනාවන් බලන්න පිංගුතුනි. පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ගෞරවයක් ඇති වෙනවා. අමුතු චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. අන්නේ චිත්ත ප්‍රසාදය තමයි පින කියන්නේ. මේ මොහොත පුරාවට අකුසල මතුවෙන්නේ නැත්නම්, පෞකාර සිතුවිලි මතුවෙන්නේ නැත්නම්, නරක සිතුවිලි මතුවෙන්නේ නැත්නම්, රාගාධික, ද්වේෂාධික සිතුවිලි මතුවෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ඒවට ප්‍රතිවිරුද්ධ සිතුවිලි මේ වෙලාවේ ඔබ ඔබේ හිතවල ගොඩ නගනවා, ඇති කරනවා. ඊට වඩා ප්‍රතිවිරුද්ධ සිතුවිලි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒක. හැම වෙලාවෙදිම අකුසලයට, අයහපත, නරකට බර වෙන සිතුවිලි වලට වඩා ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ගොඩ නගන්න කියලා. කේන්තියක් ඇති වෙනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ අතට අහු වෙන කරගෙන ගිහිල්ලා ගහන්න කියලා. බුදුන් වහන්සේ අඟුලිමාලටත් කියන්නේ අවියාවුද සියල්ල අතින් හිතින් බැහැර කරපු මගේ හිතේ කොහෙද අඟුලිමාල හිංසා පීඩා කරන්න හිතක්. අඟුලිමාලගෙන් අහන්නේ ඒක. ඒ කියන්නේ අඟුලිමාලගේ විශේෂයටම අදාළ වෙන විදිහට බුදුහාමුදුරුවෝ කතා කරනවා. අඟුලිමාල මිනිමරුවෙක්, හොරෙක් කියලා ප්‍රසිද්ධ උනේ මිනිස්සුන්ගේ ජීවිත හොරකම් කරන හොරෙක්. මජ්ක්‍ධිම නිකායේ අඟුලිමාල සූත්‍රය. මිනිස්සුන්ගේ ජීවිත හොරකම් කළ හොරෙක් අඟුලිමාල. වෙන මොකුත් දේවල් ගත්තේ නැහැ. අඟුලිමාල මිනිස්සු මර ගියා. මොකුත් ගත්තේ නැහැ. එකම දෙයයි ගත්තේ. ඇඟිල්ලක් විතරයි. අඟුලිමාල මරපු මිනිස්සුන්ගේ ගෙවල් වල පෙට්ටගම් ඇතුලේ කහවණු ඕන තරම් තිබුණා. එහෙත් එක කහවණුවකට අත තිබ්බේ නැහැ. අඟුලිමාල මරපු මිනිස්සුන්ගේ ගෙවල් වල ඕන තරම් රන් රිදී මුතු මැණික් තිබුණා. එහෙත් අඟුලිමාල එක රත්තරන් කෑල්ලකට, එක මුතු වැටයකට අඟුලිමාල අත තිබ්බේ නැහැ. අඟුලිමාලගේ අපේක්ෂාව තිබුණේ ඇඟිල්ලක් විතරයි. ඒකත් අඟුලිමාලට කෙනෙක්ව මරන්න වුණා, හොරකම් කරගන්න. වෙන විදිහක් තිබුණේ නැහැ. අපි දෙනවද අපේ ඇඟිල්ල කාට හරි කපාගෙන යන්න කියලා? ඇඟිල්ල නෙවෙයි. අපි අපේ අතේ තියෙන නියපොත්තක්වත් දොරට අහු වෙනවටවත් කැමති නැහැ. අපේ අතේ තියෙන නියපොත්තක් දොරට අහු වෙනවටවත් කැමති නැහැ. උදාහරණයක් කියන්නද? අම්මලා ගෙදර රැට කාලා බීලා ඉවර වෙලා වලන් ටික තියලා තියන සිංක් එක උඩ. තියලා ගෙදර අවුරුදු 18ක 25ක අතර දරුවෙක් ඉන්නවා නම් ගැහණු දරුවට කියන්න පුතේ අර සිංක් එක උඩ තියෙන වලන් ටික හොදලා දාපන්, මගේ ටිකක් ඇඟට හරි නෑ, මට ටිකක් කලින් නිදා ගන්න ඕනි කියලා. හැබැයි ඒ දරුවගේ විශේෂයක් තියෙනවා. ඒ දරුවගේ වම් අතේ ඇඟිලි පහේම නියපොතු වවලා තියෙන්න ඕනේ. වම් අතේ ඇඟිලි පහේම නියපොතු වවලා තියෙන්න ඕන. වම් අතේ ඇඟිලි පහේම නියපොතු වවලා ලස්සන්ට ඔප දාලා පාට කරලා කියුටස් ගාලා හරියට කපලා පිළිවෙලට තියාගෙන ඉන්න නියපොතු පහක්, ඇඟිලි පහක් හිමි දරුවෙකුට කියලා බලන්න වලන් ටික හොදන්න කියලා. හොදනවද? හොදන්න යනවා අඩුයි. හොදන්න ගියත් නිකන් හොදන්නේ උඩින් පල්ලෙන් වලන් වලට වඩා යාට වටින්නේ මොනවද? වම් අතේ තියෙන නියපොතු ටික. එක නියපොත්තක් හරි හොදන ගමන් කැඩිලා ගියොත් එහෙම අර වලන් ටික හයියෙන් සද්දෙට තියලා සද්දේ දාලා කෑ ගහගෙන ගේ ඇතුළට එන්නේ. මට නම් කියන්න එපා ඊට පස්සේ වලන් හොදන්න කියලා.
නේද කියලා එන්නේ. ඇයි මිනිස්සු ඇඟිල්ලට විතරක් නෙමෙයි. ඒකයි මම කියන්නේ මේ ඇඟිල්ල තියෙන නියපොතු කඩටත් මිනිස්සු ආදරෙයි. නියපොතු කඩටත් මිනිස්සු ආදරෙයි. ඒ නිසා අඟුලිමාල හොරෙක් වුණේ ඒ නිසා අඟුලිමාලට කවුරුත් ඉල්ලුවට ඇඟිල්ලක් දුන්නේ නැති නිසා අඟුලිමාල හොරෙක් වුණා, මිනිමරුවෙක් වුණා. ඉතින් ඒ නිසා පින්වතුනි හිත ප්‍රසාරණය වෙන්නට ඕන පින්කුසල් සිද්ධ කරන හැම වෙලාවකදීම ඔබේ ශ්‍රද්ධා හිත මොන වෙලාවකදීවත් මොන අරමුණක් නිසාවත් පළුදු කරගන්න එපා. මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව ගොඩක් වෙලාවට නැති කරන්න ඉවහල් වෙන්නේ එළිය පරිසරයේ. මිනිස්සුන්ගේ භක්තිය, මිනිස්සුන්ගේ ගෞරවය ඒ සියල්ල නැති වෙන්න මූලික වෙන්නේ එළිය පරිසරයේ. එළිය පරිසරයට පුළුවන් ඊටත් වඩා දේවල් මිනිස්සෙගේ හිතකට කරන්න බැරිද? පුළුවන්. ඔබේ ශ්‍රද්ධාව නැති කරන එක විතරක් නෙවෙයි ඔබත් එක්ක එකට කුළුපගව ඉන්න කෙනෙක් පිළිබඳව ද්වේෂයක් ඇති කරවන්න එළිය පරිසරයට බැරිද? පුළුවන්. එළිය පරිසරයට පුළුවන්. ඔබ දෙදෙනාට අතරමැදියෙක් එකතු වෙලා ඔබ දෙදෙනා අතර තියෙන හිතයිශීකම, ලෙන්ගතුකම, ප්‍රියමනාප බව නැති කරන්න අර එළිය පරිසරයෙන් අමතර වෙන අතරමැදියට බැරිද? පුළුවන්. සමාජයේ ගොඩක් රණ්ඩු සරුවල් හැදෙන්නේ. සමාජය තුළ ගොඩක් කේලම් ඕපදූප කියාගන්නේ. සමාජය තුළ ගොඩක් නරක වචන කුණුහරුප කියාගන්න හැමතැනකම අතරමැදියෙක් හිටියා. එයා තමා දෙපැත්තට කෙටේ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කරන්නේ ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රය හැම වෙලෙම ජීවිතේ හදාගන්න කියලා. කල්යාණ මිත්‍රයාගේ තියෙන වදයක් එයා නැති තැන නරකක් වරදක් කියන්නේ නෑ. හැම වෙලෙම තමන්ගේ මිත්‍රයව රකින්නවා, ආරක්ෂා කරනවා, යහපතට යොමු කරනවා. අද ඔබ තනියෙන් එන්නේ නැතුව මේ 10-15 දෙනෙක් එකට එකතු කරගෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න ආවේයි කල්යාණ මිත්‍රත්වය නිසා. එන්න බණ අහන්න කල්යාණ මිත්‍රත්වය. සරියුත් මොගලන් දෙනම නැත්නම් කෝලිත උපතිස්ස දෙන්න කල්යාණ මිත්‍රයෝ. ඒ දෙන්න මහණ වුණා කියලා ආරංචි වුණාම ඒගොල්ලන්ගේ විශාල පිරිසක් ඒ අය කැවිලා පැවිදි වුණා. සංසාරේ එකට එක ධම්සභා මණ්ඩපේ බණ අහපු උදවිය සසර ජීවිතවල උරුවෙල් කාශ්‍යප ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ ළඟ නිර්වාණ සම්පත්තිය පසක් කරනකොට උරුවෙල් කාශ්‍යපගේ 1000ක් පිරිස ආවා එයත් එක්ක. සංසාර පුරුදු ඇති මිනිස්සු. එනිසා මේ ඇති කරගන්න, හදාගන්න, ගොඩනගා ගන්න පුරුදුතාවය ගොඩාක් වටිනවා සංසාර ජීවිතයට. අපි දන්නේ නැහැ මේ ජීවිතේ මොනතරම් වාසනා ශක්තිය මොහු කරා ගිහිල්ලා තියෙනවද ඔබට ධර්මාවබෝධය කරගන්න කියලා අපි දන්නේ නැහැ. හැබැයි ටික ටික එකතු කරගන්න මේ ටික තමයි කවදා හරි දවසක ඉතිරලා යන පැන්කලයක් වෙන්නේ. අනාගතයේ දවසක බුදුරජාණන් වහන්සේ නමකගේ දවසක ඔබගේ ප්‍රබල අදිෂ්ඨානයක්, අරමුණක් තියෙනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන. ගොඩක් අය ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් අවබෝධ කරන්න. ඒ ප්‍රාර්ථනා කරන, ඒ වෙනුවෙන් අපකැප වෙන, වෙරවීරිය ගන්න අයට ඒ ශාසනය තුල සමහර විට හිමිකම් තියෙන්න පුළුවන්. බුදු කෙනෙක් මේ ලෝකයට බිහි කරන, පාරමිතා පුරන අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මගේ කුසල ශක්තිය දියුණු වෙන්නේ ඒ කාල සීමාවේ නම් ඒ අම්මා ඒ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්ව බිහි කරන්නේ ඒ කාලෙ ඉපදෙන්න ඕන. ඔබේ තියෙන ප්‍රාර්ථනාව අනාගතයේ බුදු කෙනෙක්ගේ දවස, බුදු කෙනෙක්ගේ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වෙන්න නම්, බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වෙන්න නම්, අග්‍ර උපස්ථායක වෙන්න නම් ඒ ප්‍රාර්ථනාව, ඒ අරමුණ, ඒ අදිෂ්ඨානය ප්‍රබලයි නම්, ඒ වෙනුවෙන් නැවත නැවත හිත ප්‍රසාරණය කර කර පිංකුසල් වඩලා නම් සමහර විට ඒකට අවශ්‍ය කරන විවරණත් ඔබට පෙර ජීවිතේ කොතන හරි තැනක 28ක් බුදුවරු පහළ වුණ මේ ඉතිහාසයේ අතීතේ යම් තැනක ඔබේ විවරණ ලැබලා තියෙනවා නම් ඔබේ අරමුණ එතනට යනකම් සමහර විට මග ඇරෙන්න පුළුවන්. එතන තමයි ඔබ නිවෙන තැන. එතනයි ඔබ නිවෙන තැන. ඒ නිසා අඟුලිමාලලා වගේ උදවිය බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් පහු කරගෙන ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයට ආවේ. ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයට ආවේ. ඒ වගේම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බොහෝ බුද්ධ ශාසනයන් පහු කරගෙනයි ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේ පාරමිතා පූර්ණේ කළා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙන්නේ. ඒ හිතේ ස්වභාවය, හිතතරම් කල්යාණ මිත්‍රයෙක් තවත් ඇත්තේ නැහැ. ධර්මය තුල කියා දෙන්නෙම බුදුරජාණන් වහන්සේ කියා දෙන්නෙම ඒකයි. මේ හිතයි කල්යාණ මිත්‍රය අපිට ඉන්න. ඔබට වෙන කල්යාණ මිත්‍රයෝ නැහැ. හිත තමයි අංක 1 හොඳම කල්යාණ මිත්‍රයා. ඔබව යහපතේ පිහිටන්නත්, ඔබව අයහපතට යොමු කරන්නත් හේතු වෙන ප්‍රබලම සාධකයේ හිත. මේ හිත නැවත නැවත හදන්න ඕන, මේ හිත නැවත නැවත ගොඩනගන්නට ඕන, මේ හිත හදන වැඩපිළිවෙල තුළ නැවත නැවත ජීවත් වෙන්නට ඕන. ඒ නිසා මේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ඉඩකඩ ලබන එක බෙහෙවින්ම ප්‍රතිඵල ලැබෙන ආනිසංසදායක පින්කමක් කිව්වේ නිකන් නෙවෙයි.
අර දේවල් ඔබ දන්නවා කන්න දුන්නොත් නැවත ජීවිතේ කන්න ලැබෙනවා. බේත් හේත් පූජා කරොත් බුදුහාමුදුරන්ගේ ගිලම්පස ටික පූජා කළොත් ඔබ දන්නවා සසර ජීවිතවල ඔබට ලෙඩක් දුකක් හැදෙන්නේ නැති වෙන්න, නරක ලෙඩ දුක් හැදෙන්නේ නැති වෙන්න ඒ ගිලම්පස බෙහෙත් පූජාව ආශිර්වාදයක් වෙනවා. සිවුරා පූජා කළොත් අටපිරිකරා පූජා කළොත් ඔබ දන්නවා ඒක ඊළඟ ජීවිතවල නිර්වස්ත්‍රව නොඋපදින්න, ලැජ්ජායිතෙන් වහගන්න, ඇඳුම් පැළඳුම් ඇතුව උපදින්න ඔබට හේතුවක් වෙනවා ඒක. විශාකා මහ උපාසිකාව මහලතා මේලා පළඳනාව ලැබුවේ නිකන් නෙවෙයි, නිකන් ලැබෙන්නේ නෑ මොකුත්. නිකන් ලැබෙන්නේ නෑ. ප්‍රාර්ථනා කරපලියට ලැබෙන්නේ අරමුණු හදාගෙන ප්‍රාර්ථනාවට යන්න ඕන ඔබ හැම කෙනෙක්ම. අරමුණු හදන් ප්‍රාර්ථනාවට යන්න ඕන. අද මේ ධර්මදේශනාව කරන්නේ ඔබ ප්‍රාර්ථනාවකට යනවා. ඒ ප්‍රාර්ථනාව තමයි මේ හැමදේම අවසානයේ මට නිර්වාණ සම්පත්තිය නිවන ලැබෙන්න කියන ප්‍රාර්ථනාව. නිවීම ඔබ අපේක්ෂා කරන දෙයක්. සමහර විට ඔබේ අපේක්ෂාවේ ඉල්ලීම ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරන්නේ නොදැනුවත්ව නෙවෙයි. ඔබ දන්නවා. හැබැයි ඔබ දැනගත්තේ ජීවිතයේ ඒ තැන්වලදී ඒ අත්දැකීම් ලබනකොට ජීවිතේ දුකයි කියන එක සහ සසර ගින්නක් කියන එක සහ මහා බරක් මගේ කර උඩ තියෙන්නේ කියන එක සහ මේවා මහා මායාවන් කියන එක ගැන ඔබට තේරුනේ සමහර විට අත්දැකීම් ලබනකොට. අත්දැකීම් ලබනකොට ජීවිතේ සමහර කරුණු කාරණා ඔබ අහනකොට ඔබ ශ්‍රවණය කරනකොට ඔබ දකින්නකොට ධර්මය තුලින් හෝ වේවා ඔබ හිතනවා අනේ මගේ ජීවිතයේ අවුරුදු 15 16 වයසේදී මට මේ අවබෝධය ලැබුණා නම් කියලා. එහෙම කතා කරන අය ඉන්නවා, එහෙම කියන අය ඉන්නවා. ඒ කියන්නේ අත්දැකීම් එක්ක තමයි මිනිස්සු ජීවිතේ දේවල් ඉගෙන ගන්න, දැනගන්නේ. ඉතින් අරමුණු හදා ගන්න ඕන මොනවා හරි අරමුණු හදා ගන්න ජීවිතේ. අපිට ලොකු කාලයක් ලැබිලා නැහැ මනුස්ස ජීවිතේ ගෙවන්න ගත කරන්න. හරි ටික කාලයයි තියෙන්නේ. ඒක දවසට 5-6 වතාවක්වත් මෙනෙහි කරන්න. දුගී මනුස්සයාටත් එහෙමයි, පොහොසත්ම මනුස්සයාටත් එහෙමයි, බලවතාටත් එහෙමයි, මහ පිරිසක් ඉන්න කෙනාටත් එහෙමයි, මහා මිල මුදල් රසක් තියෙන කෙනාටත් එහෙමයි. කාටත් සබා දහම දීපු ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. සමහර විට ඒ ආයුෂ ප්‍රමාණයෙම ඉන්නත් පුළුවන් වෙයි, සමහර වෙලාවට ඊට කලින් යන්නත් පුළුවන් වෙයි, ඉඩකඩ හැදෙයි. සූදානම් වෙන්න ඕන. සූදානම් වෙන්න ඕන. වන්දනා ගමනක් යන ඔබ ඒ වන්දනා ගමන දවස් 3ක් නම් ඒ දවස් 3ට සෑහෙන රෙදිපිලි සූදානම් කරගන්න නැද්ද? සූදානම් කරගන්නවා. ඔබ ටිකක් ඈත දුරකට ඔබේ ඥාති කෙනෙක්ගේ ගෙදරට යන ඔබ අපි හිතමු මේ පළාත සීතල පළාතක් කියලා නුවරඑළිය වගේ. නුවරඑළිය වගේ සීතල පළාතක් නම් ඔබේ පළාතට යන්න කලින් පැනඩෝල් කාඩ් එකක් සිද්ධාලේප එකක් සූදානම් කරගන්න නැද්ද? සූදානම් කරගන්නවා. ඔබ ඒ ගමනට කොහොම හරි ඒ දේ සූදානම් කරගන්නවා. සමහර විට රෑ 10ට විතර වෙන්න පුළුවන් ඔබට ඒක මතක් වෙන්නේ සිද්ධාලේප එකක් ඕන කියලා. ඔබ ඇරලා තියෙන කඩයක් හොයාගෙන දුවන්නේ නැද්ද? ඒ රෑම දුවනවා. ඇයි? ඒක ලොකු අවශ්‍යතාවයක් ඔබට. ලොකු අවශ්‍යතාවයක්. ශ්‍රීපාද කරුණා කරන්න යන ඔබ වැඩිපුර ඇඳුමක් දෙකක් අරගෙන යන්නේ නැද්ද? සීටරයක් දෙකක් අරගෙන යන්නේ නැද්ද? අරගෙන යනවා. ඇයි? එතන සීතලට ඔබ ඔරොත්තු දෙන විදිහට හදාගෙන යන්න ඕන. සසර ගැනත් එහෙම හිතුවට වරදක් නැහැ. සසර ගැනත් එහෙම හිතුවට වරදක් නැහැ. සිද්ධාලේප පැනඩෝල් ස්වීටර් ඕනේ සසර ගමනට. ඒ කියන්නේ පින අවශ්‍යයි සසර ගමනට. ඒ නිසා මේ ලැබිලා තියෙන ජීවිතයේ හරි කෙටි කාලයක් ඔබ අවුරුදු 10000ක් විතර ජීවත් වෙනවා නම් මම මේ කරුණ ටික කොහොමවත් මද කියන්නේ. එහෙනම් මම මේ කරුණ ටික ඔබට කියන්න එන්නේ පින්වතුනි අවුරුදු 5000කට විතර පස්සේ. නමුත් ඔබ ජීවත් වෙන්නේ අවුරුදු 80යි ඒක මම දන්නවා. අවුරුදු 80ක් කියලා සමහර වෙලාවට මම කිව්වත් මම දන්නවා සමහර විට ඔබට ඊට කලින් මේ බැඳීම් සියල්ල අත්හරින්න වෙයි කියලා. ඒකයි අද කියා දෙන්නේ මේ ටික. ඒකයි අද කියා දෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් පින්වතුනි අපි කාටත් මේ පින කුසලයේ අවශ්‍යයි. ධර්මයේ තියෙන වටිනකම වැදගත්කම තමයි පින්වත්නි අර දේවල් දෙනකොට පරිත්‍යාග කරද්දී අපි දන්නවා ඒ වගේන් ලැබෙන පින කොයි වගේද ඒ වගේ ආනිසංස කොයි වගේද කියලා. එහෙත් සමහර විට ඔබ නොදන්නව ඇති ධර්මයේ තියෙන ආනිසංස. ධර්මය තමයි විඩාවටපත් උන වෙහෙසටපත් උන මහා බලාපොරොත්තු වලින් බලාපොරොත්තු කඩ වෙලා ඒව කැඩුන කඩවුන හිත් සුවපත් කරන්න මේ ලෝකේ වෙන කිසිම මෙවලමක් නැහැ. වෙන කිසිම මෙවලමක් නැහැ. ඇඳේ උඩුපැලියෙන් අතට අඬන දරුවව නලවන්න අතට යමක් දෙන්න පුළුවන්. ඇඳේ උඩුපැලියෙන් අතට අඬන දරුවව නලවන්න අම්මට අතට යමක් දෙන්න පුළුවන්. ඒ දරුවාගේ වයස මාස 8ක් අවුරුද්දක් නම් අතට යමක් දීලා ඒ දරුවන් නැලවෙන්නේ නැත්නම් ඔබට ඊළඟට ඒ දරුවව ඇකයට අරගෙන කිරි ටික දෙන්න පුළුවන් නලවන්න. කිරි ටික බීලා බඩ පෙරලක් දරුවා නැලවෙන්නේ නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා උකුල උඩ තියලා දරුවව නලවන්න නැලවිලි ගීතයක් කියලා දරුවව නිදි කරවන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා. එනිසා පින්වතුනි
සසර ජීවිතයට පිනයි අවශ්‍ය වෙන්නේ, කුසලයයි අවශ්‍ය වෙන්නේ, මේ පිට දෙයක් අපිට ඇත්තේ නැහැ. නිසා මේ හිත හදන වැඩපිළිවෙල ධර්මය කියලා කියන්නේ හිත හදන එකම මඟ. මිනිස්සු සැනසෙන්න වෙන දෙයක් නැහැ. 6-4 තේරෙන වයසෙන් පස්සේ සැනසෙන්න තියෙන ධර්මය. හැම කෙනෙක්ම ප්‍රශ්න, ගැටලු, පීඩා, කරදර, හිත්වල මොනතරම් දරාගෙනද ජීවත් වෙන්නේ මිනිස්සු. අහලා බලන්න ඔබ ගිහිල්ලා මිනිස්සු සතුටු වෙනවද මේ ජීවිතය ගැන කියලා. අහලා බලන්න. අහලා බලන්න කරුණු කාරණා කියා දීලා මිනිස්සු මේ ජීවිතය ගැන සතුටු වෙනවද කියලා. ඒගොල්ලෝ අත්විඳින අත්දකින වේදනාකාරී අත්දැකීම්, පීඩාකාරී අත්දැකීම් ගැන ඒ අයට කියා දෙන්න, කියා දීලා අහන්න ඔබ මේ ජීවිතය ගැන සතුටු වෙනවද කියලා. උපත ගැන කවුරුවත් සතුටු වෙන්නේ නැහැ මේ පීඩාව මනසින් දැක්කොත්. උපත ගැන කවුරුවත් සතුටු වෙන්නේ නැහැ අපි රසයි කියලා විඳින මේ මහ පීඩාව මනසින් දැකපු දවසට. පෝලිං ගැහිලා එනවා නිවන් දකින්න. පෝලිං පිටින් එනවා නිවන් දකින්න. ඒ නිසා ඒ කාලේ මිනිස්සු බුදුහාමුදුරන්ගේ දවස හවසට මොනතරම් වැඩ තිබුණත් ජේතවනාරාමෙට ගියා, පූර්වාරාමෙට ගියා, වේළුවනාරාමෙට ගියා. ඇයි? පීඩාවට පත් වෙලා හිටපු මිනිස්සු. කෙලස් වලින් ආකූල වෙලා, ඒ මේ අත යුතුයකම් හිර වෙලා, ඒ මේ අත කල යුතු නොකල යුතු දේ හිර වෙලා, සමහර වෙලාවට සමාජය තුලින් කොන් වෙලා, කුලමල නිසාවෙන් ભેද වෙලා හිටපු හැම කෙනෙක්ම සතුටක් හෙව්වා, සැනසුමක් හෙව්වා. ඔබ අද මේ වෙලාවේ බණ ඇහුවට මොකද? රැට නිදාගෙන නිින්ද යනකම්ම ඔබ සතුටක් හොයනවා හිතින්, සැනසුමක් හොයනවා හිතින්. ඒවට ඔබ මුල් කරගෙන තියෙන ලෞකික දේවල් ඉෂ්ට කර ගැනීම. ලෞකික දේවල්. ධර්මය තුල ඔබව අරගෙන යන්නේ ලෞකිකත්වයට නෙමෙයි. ධර්මය තුලින් ඔබව අරගෙන යනවා නොදන්න දේ දැනගන්න. ධර්මය තුලින් ඔබව අරගෙන යනවා. සංසාර ජීවිතය තුළ තියෙන ස්වභාවය ගැන හරියාකාර වැටහීමක් අරගන්න, අවබෝධ කරගන්න ඔබට මේ ධර්මය උපකාර වෙනවා. වෙන මොනවද ඔබට එහෙම උපකාර වෙන දෙයක් තියෙන්නේ? ධර්මය හැර හිත හදන්න. වෙන ඔබට උපකාර වෙන දෙයක් නැහැ හිත හදන්න ධර්මය හැර. ඒකයි මේක මහා පින්කමක් කිව්වේ. මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන හැම කෙනෙක්ගෙම හිත හදන්න ඔබ දායක වෙනවා. දායක වෙනවා. දෙයක් දෙනකොට එක්කෙනාට ඒකේ අයිතිය හිමි වෙන්නේ. එහෙත් ධර්ම දානය තුල තියෙන වටිනකම, මේකේ අයිතිය කී දෙනෙක් අතර පැතිරලා යනවද කියලා ඔබවත් දන්නේ නැහැ. මම බොරු නෙවෙයි කියන්නේ. වෙන දෙයක් ඔබ දෙනකොට, ඔබ පරිස්කාර පූජාවක් මට කරනකොට ඒකේ අයිතිය මම පුද්ගලිකව ලබන්නේ. ඔබ මේ දහත් වට්ටිය පූජා කරනකොට ඒකේ අයිතිය මම පුද්ගලිකව ලැබුවේ. ඔබ කන්න නැති කෙනෙකුට කන්න දෙයක් පූජා කරනකොට ඒකේ අයිතිය එයා පුද්ගලිකව ලබන්නේ. එහෙත් ධර්මය අහන කෙනෙක්ගේ හැම හිතක් පාසාම පැතිරලා යනකොට පුද්ගලිකත්වයෙන් මිදිලා ඒක හැම කෙනෙක්ටම අයිතියක්, පොදු බවක් ඇති වෙනවා. ඒකයි මේ හෝරාව තුළ ඔබ ජනිත කරගන්න, උපදව ගන්න පිනේ ශක්තිය ප්‍රකාශ කරන්නට වචන නැත්තේ. ධර්මය ඒ තරම් වටිනා දායාදයක්. මිනිසුන්ට මග නොමග කියා දෙන වටිනම වස්තුව ධර්මය. හරි වැරද්ද කියා දෙන වටිනම වස්තුව ධර්මය. උපතේ තියෙන ස්වභාවය, පැවැත්මේ තියෙන ස්වභාවය කියා දෙන වටිනම වස්තුව ධර්මය පින්වතුනි. අද අපි මේ අනුශාසනාවට මූලික කරගත්තෙත් ඒ වගේම ධර්ම කාරණාවක්, බුදුහාමුදුරන්ගේ සූත්‍ර දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාස පාළියේ රාජවග්ගයේ තියෙන පිය ජාතික කියන සූත්‍රය අපි තෝරගත්තේ. පිය ජාතික සූත්‍රය. පිය ජාතික සූත්‍රය හරි ලස්සනයි, හරි වටිනවා, අපිටත් කියවලා තේරුම් ගන්න පුළුවන්. පිය ජාතික සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මහා ලොකු කරුණු කාරණාවන් ටිකක් පිය ජාතික සූත්‍රයේ සඳහන් කරන්නේ නේ. සමහර තැන් තිබුණා. ඔය සතිපට්ඨාන සූත්‍ර දේශනාව වගේ කරන තැන්වලදී සමහර ගැඹුරු හිත්, ඒ කියන්නේ මේ පුහුණුව බොහොම ගැඹුරට කරලා තියෙන සංසාර පුරුද්ද තියෙන හිත්වලට බුදුන් වහන්සේ සමහර දේ ඉතා ගැඹුරින් කියා දුන්නා. ඒ ගැඹුරෙන් අදහස් වෙන්නේ ධර්ම අවබෝධයට ගැඹුර බලපානවා කියන එක නෙවෙයි. නමුත් එයාලගේ හිත්වලට විශේෂ වෙනවා, තේරෙනවා ඒ කියා දෙන කාරණා ටික. ඒ නිසා ඊටාම ගැඹුරින් සමහර වචන පාළිය තුල තියෙනවා. නමුත් සුනීතලා ඉගෙන ගත්තේ, සෝපාකලා ඉගෙන ගත්තේ, පටාචාරාවලා ඉගෙන ගත්තේ, කිසා ගෞතමීලා ඉගෙන ගත්තේ බොහොම සරල කරුණු කාරණා ටිකක්. බොහොම සරලව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ. ඊටාම සරලව. ඒ සරල බව, අතන ගැඹුරු බව කියලා වෙනසක් නැහැ අවබෝධයට කෙනෙකුට. ඒ අවබෝධය ලබන්නට පුළුවන්කම තියෙනවා ඒ කෙනාගේ සිත් සතන් තුළ ඒගොල්ලෝ පුරුදු කරලා තියෙන විදිහත් එක්ක. පිය ජාතික සූත්‍රය එක්තරා බමුණෙක්, බුදුරජාණන් වහන්සේගේ දවස එක්තරා බමුණෙක් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු පන්සල ආසන්නෙම ජීවත් වුණා. මෙයාට හිටියේ එකම පුතයි.
මෙයාට හිටපු එකම පුතා පින්වතුනි හදිස්සියේ මරණයටපත් වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කවදාවත් අපේක්ෂා නොකරන දෙයක්. මෙතන ඉන්න සියලුම අම්මලාගේ අපේක්ෂාව බලාපොරොත්තුව මම මැරුණු දවසක මගේ දරුවෝ මට පින් දෙයි කියන එකනේ. මෙතන ඉන්න හැම තාත්තා කෙනෙක්ගේම අපේක්ෂාව මම මැරුණු දවසට මගේ දරුවෝ පින් දෙයි කියන එකනේ. අම්මලා සෙල්ලමටවත් හිතනවද දරුවෝ මැරෙයි මට කලින් කියලා? සෙල්ලමකටවත් එහෙම හිතන්නේ නැහැ. තාත්තලා නිකන්වත් හිතනවද මට කලින් මගේ දරුවන්ගේ හුස්ම යයි කියලා? එහෙම හිතන්නේ නැහැ. එහෙම වෙනව නම් ඔබ කියන්නේ ඔබේ ප්‍රාර්ථනාව වෙන්නේ මගේ පණ ටිකත් අරගෙන ජීවත් වෙන්න ඕනි කියන එකයි. හැම අම්මා කෙනෙක්ගෙම හැම තාත්තා කෙනෙක්ගෙම ප්‍රාර්ථනාව ඒක. දරුවෝ දඩබ්බර වෙන්න ඇති. දරුවෝ සල්ලාල වෙන්න ඇති. දරුවෝ බේබදුකම් වලට යොමු වෙලා වෙන්න ඇති. දරුවෝ නරකට යොමු වෙලා වෙන්න ඇති. දරුවෝ මිනී මරණ තැනට යොමු වෙලා ඇති. දරුවෝ අනුන්ගේ දේ පැහැර ගන්න හොරකම් කරන තැන් වලටත් යොමු වෙලා ඇති. එහෙත් අම්මලා කවදාවත් කියන්නේ මට කලින් මැරියන් උඹ කියලා. මිනී මැරුවත් අම්මලා කියන්නේ දරුවා මගේ ආයුෂත් තරම් ජීවත් වෙන්න ඕනේ කියලා. මිනී මැරුවත් සල්ලාලේ බේබද්දෙක් වුණත් දරුවා අම්මලා කියන්නේ නැහැ මේ බඩ ඇතුළ වකුගඩු ඇතුළ නරක් වෙලා ඉක්මනට මැරියම් බොන හින්දා කියලා. එහෙම වෙලා ලෙඩ වුණත් අම්මලා ඉස්පිරිතාලට ඇදගෙන ගිහිල්ලා අරන් ගිහිල්ලා බේත් හේත් ටික වැරද්දක් කරා කියලා දන්නවා. එපා කියද්දිත් ගෙදර තිබුණ බඩු බාහිරාදිය පොළවේ ගගහ තිබුණ සේරම සේසත අරගෙන ගිහිල්ලා උදේ ඉඳන් රෑ වෙනකම්ම තැබෑරුමේ බිව්වා කියලා දන්නවා. ඒත් අම්මලා තාත්තලාගේ තියෙන වෙනස ඒකයි. දරුවෝ තමයි වටිනා සම්පත. පේජාතික සූත්‍රයේ මේ බමුණගේ දරුවා නැති වෙනවා හදිස්සියේ නැති වෙනවා. එයාට අනේ ලොකුවට මරණය ගැන අවබෝධයක් තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඔබට මේ වෙනකොට තියෙනවා මරණය ගැන යම්කිසි අවබෝධයක් දැනුමක්. ඔබ දන්නවා ගස්වල තියෙන වේලුණ පොල් ගෙඩි ගස්වල ඉතුරු වෙද්දි වේලුණ මෝරපු තැඹුළු ගෙඩි ගස්වල ඉතුරු වෙද්දි පොල් ගෙඩි ඉතුරු වෙද්දි ඔබ ගොඩක් වෙලාවට මේ පරිසරයේ දකිනවා කුරුම්බැට්ටි බිමට වැටෙනවා කියලා. නේද? කුරුම්බැට්ටි බිමට වැටෙනවා කියලා ඔබ දකිනවා. බොහොම ලස්සනට තියෙන ගහේ මුදුනේම හැදිලා තියෙන ගොක්කතු පොල්ලතු බවට පත් වෙලා මැරෙනවා විනාශ වෙනවා කියලා ඔබ දැකලා තියෙනවා. සෝබා දහමින් ජීවිතය ගැනත් යමක් කියා දෙනවා හැම තැනකදීම. පේජාතික සූත්‍රයේ බමුණට දරුවා නැති වුණ එක ගැන හරීම වේදනාවක් ඇති වුණා. දරා ගන්න බැරි තරම් වේදනාවක් ඒ අම්මලා තාත්තලාගේ හිතවල හැටි. සෙනෙහසත් එක්ක ආදරයත් එක්ක බැඳීමත් එක්ක ලෙන්ගතුකමත් එක්ක මගේ කියන ගතියත් එක්ක පුදුමාකාර බැඳීමක් අම්මලා තාත්තලාගේ දරුවෝ පිළිබඳ තියෙනවා. කටහඬ අහන්න නැතුව ඉන්න බැරි වෙන තරමට. රැට නිදා ගන්න හැම දවසකම තමන්ගේ උණුහුමේ ඉන්න ඕන. එක දවසක් කොහේ හරි ගිහිල්ලා හිටියොත් අම්මා හීනෙන් තුරුල් කරගන්නවා දරුවා. වෙච්චරට බැඳීමක් තියෙනවා දරුවොත් එක්ක අම්මලා තාත්තලාගේ ජීවිතවල. පේජාතික සූත්‍රයේ බමුණගේ දරුවා මැරුණා. මැරුණට පස්සේ වේදනාව කාටද කියන්නේ? එයාගේ වේදනාව අහන්න කෙනෙක් ඉන්න ඕන. ඒ අහන කෙනාට එයා කියන දේ තේරෙන්න ඕන. තේරෙන්නේ නැති මිනිහෙකුට දෙයක් කියලා වැඩක් නැහැ. අපි තේරෙන මිනිස්සුන්ටයි දේවල් කියන්නේ. අපි කියන දේවල් මිනිස්සු තේරුම් ගන්නේ නැත්නම් මිනිස්සු අහන්නේ නැත්නම් අපි නොපෙනෙන කෙනෙකුට හරි අපේ වේදනාව කියනවා. පැන්කල අරගෙන බෝධිය වටේ ඇවිදින මිනිස්සුන්ගේ හිතවල කැකෑරෙන වේදනාව හොයලා බලන්න ගිහිල්ලා. පැන්කල දාන මිනිස්සු පැන්කලවත් කරන්නේ බෝධියේ ජීවය පිණිස මේ පැන්කලය හේතු වේවා කියලා නම් නෙවෙයි. පැන්කලවත් කරන මිනිස්සුන්ගේ හිත ඇතුලේ තිබුණේ වේදනාව. බර උහුල ගන්න බැරි දරා ගන්න බැරි බර පැන්කලයට එකතු කළා මිනිස්සු බෝධියට පූජා කළා ඉල්ලීමක් කරනවා. හිතවලට ප්‍රශ්න ආවහම ගැටලුව ආවහම කියා ගන්න කෙනෙක් නැති වුනහම මිනිස්සු කොතන හරි තැනක් බලනවා निराකරණය කරගන්න. බමුණ යනවා බුදුහාමුදුරුව හම්බ වෙන්න. යන්නේ හිතට සනසිල්ලක් බලාපොරොත්තුව. බමුණ බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්තිය බුදුහාමුදුරන්ට කියනවා බමුණ. තථාගතයන් වහන්සේ මගේ දරුවා නැති වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ මගේ දරුවා නැති වුණා කිව්වා. බුදුන් වහන්සේ අහනවා ඔබට මොන වගේද දැනෙන්නේ? බුදුහාමුදුරුවනේ බත් කටක් අනලා කන්නවත් හිතෙන්නේ නැහැ. රස්සාව කරන්න හිතෙන්නේ නැහැ. කිව්වට මොකද මරණියන් කල්පනාව සමහර වෙලාවට නැතුව වගේ. මම මෙතනට ආවට ආවන්නේ මේ බුදුහාමුදුරනේ එවුණා වගේ නිකන් යන්නේනමක් නැති හින්දා කියන්න කෙනෙක් නැති හින්දා. මම දැනගෙන හිටියා ඔබ වහන්සේ හැමෝගෙම දුක අහනවා කියලා.
මම දැනගෙන හිටියා ඔබ වහන්සේ හැමෝගෙම දුකට උත්තර දෙනවා කියලා. මම අහලා තියෙනවා ඔබ වහන්සේ හැමෝගෙම හිතවල තියෙන දුක්ගිනි නිවල සදාකාලික සැපතක් සුවයක් නිවනක් කියලා දෙයක් ඔබ වහන්සේ මිනිස්සුන්ගේ හිතවලට ලබා දෙනවන්නේ ඒකයි මම මේ ආවේ කිව්වා. බමුණට කියනවා බුදුහාමුදුරුවෝ බමුණ මේ ලෝකයේ තුල ප්‍රිය උපදවන ආදරය කරන කැමති වෙන හිත ඉල්ලන යම් කිසි දෙයක් තියෙනවද ආදරය කරන ප්‍රිය උපදවන කැමති වෙන හිත ඉල්ලන ඒ හැම දේ තුලම තියෙනවා දුක්ඛ දෝමනස් උපායාස දුක් දොම්නස් තියෙනවා වේදනාව තියෙනවා පීඩාව තියෙනවා පසුතැවීම තියෙනවා කම්පාව තියෙනවා කැමැත්තෙන් ආදරෙන් ඕනකමෙන් ලෙන්ගතුව හිතට සමීප කරගන්න යම් කුඩා හෝ අල්පෙනෙත්තක තරම් හෝ දෙයක් තියෙනවද ඒක පරිස්සම් කරන්න හැමෝම පෙළඹෙන්නේ කැඩෙනවට බිඳෙනවට නැති වෙනවට විනාශ වෙනවට අකමැති නිසා නේද අකමැති නිසා ඔබ ධර්ම ශ්‍රවණය කරන්න එනකොට ගෙදර ඉස්සරහ දොරට යතුරු දාලා ඉබ්බ ගේට්ටුවටත් ඉබ්බ දාලා ආවේයි ඒ දේවල් හොරු ගන්නවට කැමති නැති නිසා හොරු ගන්නවට කැමති නෑ කියලා කියන්නේ ඒ දේවල් ඔබට ප්‍රියයි කියන එක නැත්නම් ඔබට අත්හරින්න පුළුවන් ඔබ ගෙදරදී ඔබට වැඩක් නැති ඇඳුම් පැළඳුම් ඔබ අත්හරිනවා එළියට දානවා ඕන කෙනෙකුට ගෙනියන්න දෙනවා ඇයි ඒවට තියෙන බැඳීම ඉවර කළා අත්හැරලා දැන් වැඩක් නෑ ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න බෑ කියලා ඔබ දන්නවා දන්න නිසා එළියට දානවා හැබැයි එළියට නොදාන්නේ තවමත් යතුරු දාන්නේ තවමත් හිර කරලා තියෙන්නේ ඒවට බැඳීම ප්‍රිය බව කැමැත්ත තියෙන නිසා හිතලා බලන්න ඇත්තද බොරුද කියලා හිතලා බලන්න පුළුවන් ඔබට මම දන්නේ නැහැ නමුත් ඔබට හිතලා බලන්න පුළුවන් ඇත්තද ඒ කාරණාව තාමත් ඒවට බැඳීමක් ප්‍රියක් තියෙනවද මගේ හිතලා බැලුවට කමක් නැහැ ඒ බලනකොට තමයි තේරෙන්නේ නිකන් අහගෙන ඉඳියට තේරෙන්නේ ඔබ බලන්න ඕන මේ කියන වචනයක් පාසා හිත මෙහෙවන්න මෙහෙවමින් බලන්න ඒක ඇත්තද කියලා මිනිස්සු බුදුහාඳුරු ඉස්සරහ ඇහුවා අහලා බැලුවා මෙනෙහි කරලා ඒ මෙනෙහි කරන්න තමයි කැලේට ගියේ භාවනා කරන්නේ මෙනෙහි කරන්න නැවත නැවත. gedara හිටියට කැලේ ඉඳලා මෙනෙහි කරන තරමට මෙනෙහි කරන්න වෙලාව gedara අඩුයි. ඒ අඩු නිසා තමයි ඒ අය ප්‍රත්‍යවේක්ෂණය කිරීම පිණිස ඒ කියන්නේ බුදුන් වහන්සේ ඉදිරිපිට පැහැදිලි කරලා කියා දෙන දේ අවබෝධ වෙනවා ඒ ප්‍රත්‍යක්ෂ ස්ථාවර අවබෝධයක් නෙවෙයි. එයාට ඒක ගැන තව හිතන්න ඕන. ඒ නිසා ඒගොල්ලෝ මරණය ගැන හිතන්න කැලේට ගියා. මරණානුස්සතිය වඩන්න කැලේට ගියා ඒගොල්ලෝ. ඇත්තද මිනිස්සු මැරෙනවද? මිනිස්සු මැරෙන්නේ අවුරුදු 80ක් ඉඳලාද? නැත්නම් මිනිස්සු මැරෙන්නේ දවසින් දවස තප්පරෙන් තප්පරය ඔරලෝසු කටුවේ තප්පර කටුව ගෙවෙන වෙලාවක් පාසා මිනිස්සු මැරෙනවද? අන්න ඒගොල්ලෝ කැලේට ගිහිල්ලා ඒක ප්‍රත්‍යක්ෂයෙන් දකිනවා. ඒ දකින්න එයාට බොහොම සියුම්ම තේරෙනවා කයේ තියෙන විනාශය. ඒක අවබෝධයට හේතු වෙනවා. හැමෝම බුදුන් වහන්සේ ඉදිරිපිට මඟඵල ලැබුවේ නෑ. එතකොට මේ බමුණ බුදුහාමුදුරන්ට කියනකොට බමුණ කියනම අර විදිහට මට ලොකු කම්පනයක් නේ බුදුහාමුදුරනේ තියෙන්නේ. වේදනාවක් නේ. බුදුන් වහන්සේ අර වචන ටික කියනවා දැන් බමුණ මේ ලෝකයේ තුල ප්‍රිය උපදවන දේ තුල කැමැත්ත ඇති කරන දේ තුල හිතෙන් බැඳුන දේ තුල හිතින් අල්ලගත්ත දේ තුල තමයි බමුණ දුක වේදනාව දුම්නස කනගාටුව කලකිරීම තියෙන්නේ. කලකිරීම තියෙන්නේ. බස් වලට එකේ වහල උට්ට පොල් ගෙඩියක් වැටුණට ඔබ අඬනවද? බස් වලට එකේ ඉස්සරහ පැත්තේ ගහලා තියෙන සුදු යකඩ වැටේ අර ගහලා තියෙන සුදු යකඩ බෝලේ කවුරු හරි හොරකම් කරන මිනිහෙක් ගලවගෙන ගියාට ඔබ ගෙදර ඇවිල්ලා ගෙදර අයත් එක්ක දුක් වෙවි අඬනවද? නෑ. ඇයි? බස් වලට එකට ඔබට තියෙන්නේ විනාඩි ගානක අයිතියක් විතරයි. ඇත්තට මෙතන අයිතියක් නැහැ. එතන රැඳීමක් විනාඩි ගානක රැඳීමක් බස් එක එනකන්. යම්කිසි දවසක ඔබ මනුස්ස ජීවිතය ගැන මේ ලැබපු ජීවිතය ගැන ඔබ මේ අවුරුදු 80ක ජීවිතයේ බස් වලට එකේ ඉන්න විනාඩිය දක්වා අඩු කරලා හිතනවද මේ ජීවිතෙත් ඒ වගේ කියලා? එතකොට ඔබට වෙනදට වඩා වෙනස් විදිහට තේරෙන්න පටන් ගන්නවා. වෙනස් විදිහට තේරෙනවා. බමුණට මේ කාරණා ටික කියද්දී බමුණට කිව්වනේ මේ ප්‍රිය කැමැත්ත ඇති වෙන දේවල් වලින්මයි දුක ඇති වෙන්නේ කියලා. බමුණ මේක පිළිගත්තේ නැහැ. බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ එහෙම වෙන්න බෑ. බුදුහාමුදුරනේ මේ ලෝකේ ප්‍රිය උපදවන කැමැතිවන දේවල් වල තියෙන ආනන්දය. ප්‍රිය උපදවන කැමැති වෙන අල්ලගන්න බැඳගන්න මගේ කියලා දරාගෙන ඉන්න දේවල් තුල තියෙන ආනන්දය. ඒ කියන්නේ සතුට. ඔබත් ටිකක් හිතන්න බලන්න. නැද්ද?
ළඟම වස්තුව අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තියෙන මොනවද? දරුවෝ. දරුවෝ තුල තියෙන දුකද ආනන්දයද? ආනන්දය. ඔබත් හිතනවා එහෙම. ඇයි? කටහඬ, රූපය, දුවන පයින් විදිය, කතා කරන විදිය, හුරතල් වෙන විදිය, උකුලේ ඉන්න විදිය, තුරලට වෙලා නිදා ගන්න විදිය, මේ හැම දෙයක් තුලදීම කය, මනස, ඇහැ, කන, මේ ශරීරය ස්පර්ශ, ඒ ලබන ස්පර්ශය ආනන්දයක්. සතුටක්. එහෙත් බමුණට බුදුහාමුදුරුවෝ කියනවා නෑ. ඒ හැම දේ තුලම තියෙන්නේ වේදනාව. යටපත් තුන හැංගුණ වේදනාව බමුණ. ඒ හැම දේ තුල තියෙන යටපත් තුන හැංගුණ වැහුණ මහා දුකක් බමුණ කියලා කිව්වා. බමුණ නැගිට්ටා. නැගිටලා දැන් මේ ප්‍රශ්නයක් විසඳ ගන්න අපෝ මිනිස්සයනේ. නැගිටලා කියපු දේ රිස්සුවේ නෑ. යන්න ගියා. ඒ සමහරුන්ගේ හැටි. ඒ සමහරුන්ගේ හැටි. යමින් ගමන් අතරමඟ හිටිය දාන් අදින 3-4 දෙනෙක්. ඒ දාන් අදින 3-4 දෙනාට කියනවා මම බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියා. මම ලොකු ප්‍රශ්නයක් පිට ගියේ බුදුහාමුදුරුවොත් එක්ක කතා කරන්න. ගියාට පස්සේ එයා කිව්වනේ මගේ දරුවා මැරිච් එකට ප්‍රිය උපදවන කැමති වෙන දේවල් තුල ආනන්දයක් නැහැ. එතන තියෙන්නේ වේදනාව, දුක් දුම්නස්, උපායාසය, හැඬීම, කලකිරීම කියලා. බමුණ කියනවා දාන් අදින මිනිස්සුන්ට. දාන් අදින මිනිස්සු දන්න දෙයක් තියෙනවද? දාන් අදින මිනිස්සු සම්මුති ලෝකයේ තුල හිර වෙච්ච උදවිය. දාන් අදින මිනිස්සු කියනවා වැරදි බුදුහාමුදුරුවෝ. වැරදි. එහෙම දෙයක් නැහැ. ප්‍රියෝපදවන කැමති වෙන අල්ලගත්ත හැම දේ තුලම තියෙන්නේ සතුට, ආනන්දය. ඒගොල්ලොත් එහෙම කිව්වා. කොසල් මහ රජතුමා දක්වාම මේ ප්‍රශ්නේ ගියා. මේ ප්‍රශ්නය ගියාට කාටවත් මේක තේරුම් ගන්න බැරි වුණා. ඔබට අද තේරෙයි සමහර විට. ඔබට අද තේරෙයි සමහර විට. තව ටිකක් එහාට මේක කතා කරද්දී. කොසල් රජතුමාට මේ කාරණය ගැන අහන්න හිටිය එකම එක්කෙනයි මල්ලිකා දේවිය. එයා ප්‍රඥාවන්තයි. ඔබේ ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්න දැනුගත් කෙනෙක්ගෙන් අහන්න. ප්‍රායෝගිකව ජීවිතයේ අත්දකින කෙනෙක්ගෙන් අහන්න. හැම කෙනෙක්ගෙන් අහන්න එපා. මිනිස්සු අනුන්ගේ හිත නන්නත්තර කරන්න බලන් ඉන්නේ. ධර්ම ගැටලුණත් එහෙමයි. නන්නත්තර කරන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා දන්න කියන කෙනෙක්ගෙන් තමයි අහලා හරියට කරුණු කාරණා දැනගන්න. ඒ දැනගත්තත් ඔබ කාලාම සූත්‍රය ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕනේ. ඒ දැනගත්තත් ඔබ කාලාම සූත්‍රය භාවිතා. ඒකේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගුරුවරයා කිව්වත් ඔබටත් තියෙනවා අයිතියක් සෝදිසි කරලා බලන්න. හරි වැරද්ද සෝදිසි කරලා බලන්න ඔබටත් අයිතියක් තියෙනවා. සා ගුරුවරයා කියනම දේම පිළිගන්න එපා. මේ කියන දේම පිළිගන්නත් එපා. ඔබට තියෙනවා හිතන්න අයිතියක්. අන්න එතනදී තමයි ඔබ එන්නේ තීරණයකට ඒ කියපු දේ ඇත්තද බොරුද කියලා. කොසල් රජතුමා ළඟට යනකම් දිගටම මිනිස්සු හැමෝම කිව්වේ බැඳීම් තුල අල්ලගැනීම් තුල මගේ කියන එකතු කරගන්න වස්තුන් තුල තියෙන්නේ ආනන්දයක් කියලා. මල්ලිකා දේවිය ප්‍රඥාවන්තයි. මල්ලිකා දේවියට කියනවා කොසල් රජතුමා බලන්නකෝ අහවල් බමුණ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මේ කාරණය කිව්වහම බුදුහාමුදුරුවෝ මෙන්න මේකනේ බමුණට දීලා තියෙන උත්තරේ. මල්ලිකා දේවිය කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ යම් වචනයක් කියනවා නම් ඒකේ ආයි දෙකක් නැහැ. ඒකේ ආයි දෙකක් නැහැ. ඒක ඇත්තමයි. ඒක සත්‍යයක්. ඒ නිසා තමයි අපි බුද්ධ වචනය බුදුහාමුදුරන්ගේ දේශනාව අදහන්න විශ්වාස කරන පිරිසක් බවට පත් වෙන්න කියන්නේ. බුදු කෙනෙක් කවදාවත් මේ ලෝකෙ මිනිස්සුන්ට බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සතර අපාය ගැන උනත් එහෙමයි. මිනිස්සු කියන්නේ කෝ පේනවා දැස් දෙකට පේන්නේ නැහැනේ එහෙම ඒවා තියෙනවද කියලා. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තියෙනවා. බුදුවරු මේ ලෝකේ ශ්‍රාවකයන්ට කවදාවත් බොරුවෙන් මුලා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලා. එම බොරුවෙන් මුලා කරන්න නම් සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරන්ට ඕනේ නැහැ. බුදුන් වහන්සේගේ දවස මිනිස්සු බොරුවෙන් මුලා කර ශාස්ත්‍රුන් වහන්සේලා හිටියේ නැද්ද? ඕන තරම් හිටියා. ඕන තරම් හිටියා. මල්ලිකාව බුදුන් වහන්සේ ගැන දන්නවා. මල්ලිකා දේවිය කියනවා තථාගතයන්න් වහන්සේ එහෙම කිව්වා නම් ඒක එහෙම්මම තමයි කිව්වා. කොසල් රජතුමාට මේක එච්චර ඇල්ලුවේ නැහැ. කොසල් රජතුමා කියනවා මල්ලිකා ඔබ බුදුහාමුදුරුවෝ මොකක් හරි කිව්වා නම් ඒක එහෙම්මමයි කියලා හැමදාම ඔබ කියනවනේ. ඔබෙන් අහලා වැඩක් නැහැ. ඔබ ඉවත් වෙලා යන්න කිව්වා. ඒ වෙලාවේදී මල්ලිකා දේවිය පින්වතුනි ගෙන්නනම නාලි ජංග කියන නම ඇති බමුණව. ගෙන්නලා කියනවා ඔබ බුදුහාමුදුරුවන්ව හම්බ වෙන්න යන්න. හම්බ වෙන්න ගිහිල්ලා බුදුහාමුදුරන්ට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කලින් ඔබ අහන්න බුදුහාමුදුරුවන්ගෙන් මම උන්වහන්සේගේ සුව දුක් ඇහුවා. සතුටෙන් ඔබ වහන්සේ වැඩ ඉන්නවද? නිරෝගීව ඉන්නවද? දානමාන සිව්පසේ ලැබෙනවද? මම අහන විදිහට ඔබ ගිහිල්ලා අහන්න කිව්වා. ඉස්සර SMS තිබුණේ නැහනේ ගහන්න. මොබයිල් තිබුණේ නැහනේ කතා කරලා කියන්න. ඒ දූතයෙක්ගේ අතේ පණිවිඩයක් යවනවා.
සමහරලාට ඔබත් ඔබේ ගෙදරින් වෙනත් ගෙදරකට යනකොට ඔබේ ගෙදර ඉන්න අම්මා යන්නේ නැත්නම් තාත්තා යන්නේ නැත්නම් එයා කියනවා අනේ පුතේ මම මතක් කරා කියලා ලොකු අම්මා පොඩ්ඩක් මතක් කරන්න කියලා. කියනවා ඔබ එහෙම. ඒක තමයි මල්ලිකා දේවිය මේ කියන්නේ. බමුණට කියන ඔබ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වැඳලා ඒ ටිකත් අහලා මෙන්න මේක අහන්න මේ ලෝකයේ තුල ප්‍රිය උපදවන වස්තුන් තුල දුක්ඛ දෝමනස් උපායාස දුක් දොම්නස් උපායාස සුසුම් හෙලීම් හැඬීම් තියනවද කියලා අහන්න කියලා කිව්වා. ඒ වෙලාවේ බමුණට බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. බමුණට උත්තර දෙනවා. උත්තර දෙන්නේ බුදුරජාණන් වහන්සේ බමුණට කියනවා බමුණ මේ සවැත් නුවර එක්තරා ස්ත්‍රියක් තමන්ගේ අම්මා නැති වුණා කියලා අම්මා නැති වුණ වේදනාවෙන් සවැත් නුවර මග නොමග දන්නේ නැතුව මග නොමග අවබෝධයක් නැතුව ඔහේ ඉබාගාතේ ඇවිද අහහා යනවා මගේ අම්මා දැක්කද කියලා බමුණට කියනවා. බමුණ ඒ වගේම තවත් ස්ත්‍රියක් මේ සවැත් නුවරම තමන්ගේ තාත්තා නැති වෙනවා. තාත්තා නැති වුණාට පස්සේ ඒ ස්ත්‍රිය මග නොමග දන්නේ නැතුව ඔහේ ඉබාගාතේ ඇවිද යනවා මගේ තාත්තා දැක්කද කිය. පටාචාරාවගේ කතාව එහෙම ටිකක් මතක් කරගත්තට වරදක් වෙන්නේ නැහැ. බමුණට කියනවා බමුණ ඒ වගේම තමයි මේ සවැත් නුවර තව ස්ත්‍රියක් තමන්ගේ අකාලේ මරුණ දරුවා හොය මිනිස්සුන්ගෙන් අහහා ඇවිද යනවා. ඒ වගේම තවත් ස්ත්‍රියක් තමන්ගේ අකාලේ මරුණ පුතා හොය අහහා ඇවිද උමතුවෙන් යනවා. බමුණට කියනවා බමුණ මේ වස්තු තුල මතු පිටට පේන්න තිබුණේ මොකද්ද? ආනන්දය. අපේ ජීවිතවල අදටත් අපි රැස් කරගෙන අල්ලගෙන ඉන්න මතු පිටට පෙනෙන දේවල් හැම එකකම අපි හිතන්නේ තියෙන්නේ ආනන්දය කියලා. බමුණගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා පියජාතික සූත්‍රයේදී බමුණ ඒ වස්තු වල ආනන්දය තිබුණා නම් සතුට නම් ඒ වස්තු තුල ස්ථාවරව තැම්පත් වෙලා තියෙන්නේ. ඇයි අර මිනිස්සු අඬ ඇවිද වැළපි කෑ ගහ තමන්ගේ කියන කෙනාව හොය යන්නේ? හොඳට හිතන්න ගැඹුරින්. හොඳට හිතන්න. දරුවෙක් නැති වෙන්න ඕනේ නෑ. ගෙදර කෙනෙක් නැති වෙන්න ඕනේ නෑ. ලාච්චුවේ දාලා තියෙන කරාබු දෙක ගෙදර නැති වෙලා. ඒක ගැන හිතලා බලන්න. මගුල් ගෙදරට ගිහිල්ලා ඇවිල්ලා ගලවලා ලාච්චුවට දාපු චේන් එක කැරට් 22ක් 24ක් විතර පවුන් එකමාරක් දෙකක් විතර වටින චේන් එක නැති වෙලා රෙදි පෙරලන්නේ නැද්ද? රෙදි පෙරලනවා. රෙදි පෙරලලත් අහුවෙන්නේ නැති තැන රෙදි කඩ ගසන්නේ නැද්ද? ගසනවා. ඒ ගසන වාරයක් පාසා හිතේ ඉපදිලා තියෙන මොන වගේ ස්වභාවයක්ද? කම්පනයක්, වේදනාවක්, දුකක්, තැති ගැනීමක්, නැහැ කියන අදහසත් එක්ක ඇති වුණ සුසුම් හෙලීමක්. ගසන රෙදි කඩක් පාසාම තියෙන ඒ ස්වභාවය. එතකොට මල්ලිකා දේවියට මේ කරුණ ටික බොහොම විස්තර ඇතුව බමුණා ගිහිල්ලා හරියටම කිව්වා. මල්ලිකා දේවිය කොසල් රජතුමාට කියා දෙනවා. මල්ලිකා දේවිය කොසල් රජතුමාට කියා දෙන ඔබේ දියණිය ගැන හිතන්න. ඔබ දියණියට ආදරෙයි නේද? ඔව් මල්ලිකාවනි, දියණියට ආදරෙයි. මහරජතුමනි, ඔබ ආදරය කරන දියණිය ඔබ සෙනෙහසින් වැළඳ ගන්න, වඩා ගන්න, ඉඹින්න, නාවන, කවන පොවන ඔබේ දියණිය හදිසියවත් ගියොත් එහෙම ගෙදරින් රජමාලිගාවෙන් ඔබට මොකද දැනෙන්නේ? ඒක මට ඉවසන්න බෑ. ඒක මට දරා ගන්න බෑ. ඒක මට උහුලන්න බෑ කියනවා. අහනවා එතකොට ඔබේ සෙම්පති විඩූඩබ අත්තරලා ගියෝතින් දමලා ගියෝතින් ඒක මට දරා ගන්න බෑ කියනවා. ඔබේ මේ රාජ්‍ය කොසල් දනව්ව වෙනත් පිරිසක් ඇවිල්ලා මේක ආක්‍රමණය කරොත්, මේක අල්ලගත්තොත්, මේකට අයිතිකම් කිව්වොත් ඒකත් මට දරා ගන්න බෑ කියනවා. ඔබට මොකද දැනෙන්නේ? මට එහෙම වුණොත් වේදනාව දැනෙනවා, කම්පණය දැනෙනවා, මහ දුකක් දැනෙනවා, දරා ගන්න බැරි තරම්, උහුල ගන්න බැරි තරම් ගතියක් දැනෙනවා. මහරජතුමනි, එහෙනම් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන දේ හරි. එහෙනම් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන දේ ඇත්ත. පින්වතුනි, අපි කොයි තරම් මේ බාහිර වස්තු වලට ඇලිලා ගැලිලා හිටියත් මේ වගේ තියෙන ඇත්ත ස්වභාවය ඒව නැති වෙනකොට වෙනස් වෙනකොට අපි හරියට දුක් විඳිනවා, පීඩා විඳිනවා. වෙනස් වෙනකොට පීඩා විඳිනවා. මම කියන්න ඕනේ නෑ ඔබේ හිත ඇතුලේ තියෙන හැම පීඩාවකටම මුල ප්‍රිය උපදවපු දෙයක් මිසක අන් කිසි දෙයක් නෙවෙයි.
ඔබ දුක් වෙන්නේ ඔබේ දරුවා වෙනස් වෙනකොට, ඔබ දුක් වෙන්නේ ඔබේ අම්මා තාත්තා නැති වෙනකොට, ඔබ දුක් වෙන්නේ ඔබේ දේවල් නැති වෙනකොට අන් දෙයක් නිසා නම් නෙවෙයි. අපි මේ බනහන තැන ඉඳලා ගෙවල් 50කට විතර ඈතින් තියෙන ගෙදරක මේ වෙලාවේ වංගෙඩිය මෝල් ගහ නැති වුණා කියලා හිතන්න. අපි මේ බනහන තැන ඉඳලා ගෙවල් 50කට එහා තියෙන ගෙදරක මොනවා හරි තියෙන බඩු ටිකක් හොරෙක් අරගෙන ගිහිල්ලා කියලා හිතන්න. ඔබට මේ විස්තරය කියන ඔබට ඒක දැනෙන්නේවත් නැහැ. දැනෙන්නේවත් නැහැ. ඇයි? මේ වස්තුන් ඔබ දැකලා තිබුණේ නැහැ, අහලා තිබුණේ නැහැ, බලලා තිබුණේ නැහැ, ඔබේ කියලා කරගෙන තිබුණේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ ඒකයි කියන්නේ මේ හැම දෙයක්ම නැති වෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම අපෙන් ඈත් වෙනවා, දුරස් වෙනවා. ඒක අපි කාටවත් වළක්වන්න බෑ. පිටස්තර දේවල් විතරක් නෙවෙයි ජීවිතේ මේ ආදරෙන් සිද්ධාලේප පපුවේ ගගා, සිද්ධාර්ථ තෙල් පපුවේ ගගා හුස්ම ගන්න මහන්සි වෙන ඔබේ හුස්ම ටික රැක ගන්න හදන ඔබේ හුස්ම ටිකත් යම් දවසක ඔබට අයිති වෙනවා, අහිමි වෙනවා. එහෙනම් ඒ කාරණාව හිතන්න, මගේ හුස්ම ටිකත් මට නැති වෙනවා නම්, මගේ හුස්ම ටිකවත් මට පරිස්සම් කරගන්න විදිහක් නැත්නම් හින් එහාට මොන දෙයක්ද මට අයිති? එහෙම හිතද්දී යුතුයකම් ටික ඔබ කරයි, වගකීම් ටික ඉෂ්ට කරයි. මේවට තියෙන අසීමිත බැඳීම ඔබේ හිතෙන් දුරස් වෙයි. ඔබ නිදහසේ මැරෙන්න ඕනේ කියන අදහස ඔබට ඇති වෙයි. අත්හැරීම තුළ තමයි, බැඳ ගැනීම අල්ල ගැනීම තුළ නෙවෙයි, අත්හැරීම තුළමයි හිතේ සුවපත්භාවයේ තියෙන්නේ කියන නිවන් මගට පෙළ ගස්වන උතුම් කාරණාව ඔබට අවබෝධ වෙයි, දැනේවි, ප්‍රත්‍යක්ෂ වේවි. එහෙනම් අපි මීට වඩා මේ ධර්මානුශාසනාව දීර්ඝ කරන්නේ නැහැ. අපි අද ධර්මානුශාසනාව සිද්ධ කරේ මජ්ක්‍ධිම නිකායේ රාජවග්ගයේ පිය ජාතික සූත්‍රය ඇසුරු කරගෙන. ජීවිතයට ලං වෙලා තියෙන හැමදේම ඈත් වෙනවා, නැති වෙනවා. ඒ අල්ල ගැනීම තුලමයි, ඒ බැඳීම් තුලමයි, ඒ ආශාවන් තුලමයි වේදනාව, දුක තියෙන්නේ කියලා. තමන්ගේ හුස්ම ටිකේ ඉඳලා, තමන්ගේ දරුවන්ගේ ඉඳලා, තමන් ඉන්න ගෙදර ඉඩමේ ඉඳලා එතනින් එහාට හිතන්න. අද ඉඳලා දවසට විනාඩි 2 ගානේ හිත පුරුදු කරන්න පුහුණු කරන්න. එතකොට මේ ධර්මය ඔබ ප්‍රායෝගිකව අත්දකිනවා, ඔබට ඒ හැඟීම දැනෙනවා. ඒ නිසා අපි මේ ධර්මානුශාසනාව સમાપ્ત කරනවා, නිමාවටපත් කරනවා. මේ ශ්‍රවණය කරන්ට යෙදුණු කරුණු කාරණා ටික ඔබට මේ ජීවිතයේ තුලදීම හෝ අනාගත භවයකදී හෝ උතුම් නිවන් සම්පත්තියට එළඹෙන හෝරාව තුල ප්‍රත්‍යක්ෂයෙන් දකින්න, අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ උදාාරතර පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා හොරණ පරගත්තට පදිංචි දයානන්ද අල්විස් මහත්මාණන්, චන්ද්‍රා ගමගේ මහත්මිය, කැනඩාවේ පදිංචි චන්දි අල්විස් සොහොයුරිය, චමිලා අල්විස් සොහොයුරිය ප්‍රදාන සියලුම ඥාති හිත මිත්‍රාදීන්. අරමුණ බලාපොරොත්තුව වෙලා තියෙනවා වගීෂ මදුරංග අල්විස් පුතණුවන්ට, සොහොයුරාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම 6 මාසකට පෙර හදිසියේ වියෝ වූ වීම වෙනුවෙන් 2021 පළවෙනි මාසේ 18 වන දිනට යෙදෙන 32 වන ජන්මදිනය නිමිත්තෙන් සිහිපත් කරන්නට බලාපොරොත්තු නොහුව සහභාගී වන හැම දෙනාටම ආශිර්වාද කරන්නටත්, සියලු දෙනාගේ සුභ සිද්ධිය සැලසෙන්නටත්, දේශනාව සිද්ධ කරන අපිට ආශිර්වාද කරන්නටත්, ඒ වගේම මේ වෙලාවේ කොරෝනා වදයෙන් රට ලෝකයේ මේ වසංගතෙන් පීඩාවටපත් වෙලා එයින් හැම කෙනෙක්ගේම ජීවිතත් මිදිලා මේ වසංගතයේ වහවහාම පරිසරය තුලින් ඉවත් වේවා කියන ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙන අද මේ උතුම් පින්කම සිද්ධ කරනවා. එහෙනම් අපි මේ වෙලාවේ කල්පනා කරමු මේ රැස් කරගත්තා වූ සියලු පින් කුසල් ලෝකේ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනා වන දෙවියන්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ එකම දරුවට ආශිර්වාද කරන ලෙස ඔබට ආශිර්වාද කරත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අද මේ උතුම් පින්කම සිද්ධ කරන දයානන්ද අල්විස් මහත්මාණන් ප්‍රධාන කොට ඇති මේ පින්වත් පවුලේ හැමදෙනා නමින්ම මෙලවහල මේ නම් සඳහන් කළ වගීෂ මදුරංග පුතණුවන් ප්‍රධාන වංශ පරම්පරාවේ ලේ ඥාතීන් වන නොවන නම් ගොස් සිහිපත් කරගන්න පුළුවන් අය, බැරි අය හැමදෙනාටම මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් වේවා. හාත්පසින් රැස් කරගත්ත මේ පින්පෙත් අනුමෝදන්ව වහවහාම ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අද මේ පින්කම කරන හොරණ පරගස්තොට පදිංචි දයානන්ද අල්විස් මහත්මාණන් ප්‍රධාන මේ නම් සඳහන් කළ පින්වත් පවුලේ ඔබ හැමදෙනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලොකු ගොඩා හැමදෙනාටමත් ආශිර්වාද කරනවා. බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද බලෙන් මෙලව ජීවිතයේ සුවපත් භාවය ලැබේවා. තව තවත් හොඳට ධර්මානුශාසනාවන් සිද්ධ කරන්නට, ඒ වගේම පින් කුසල් සිද්ධ කරන්න ඔබ කාටත් චිත්ත ශක්තිය, කායික ශක්තිය ලැබේවා. මේ මනුස්ස ජීවිතයේ පූර්ණාංශ වින්දනය කරන්න භාග්‍ය වාසනාව ලැබේවා. ලෙඩ දුක් බිය දුරු වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා බොහොම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. දෙවියන්ටත් නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබටත් ධර්මානුශාසනාව සිද්ධ කළ මටත් සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියක් වෙනවද? මම ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී නිර්වාණ බෝධියට පැමිණ බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවේසනසී වදාළ සියලු කෙලෙස් දුරු කොට ලබන අජරාමර නිර්වාණ ධර්මයේ පසක් කරගන්නට මේ මහානිසංසදායක කුසල කර්මයේ සසර ගමනට පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.